ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ බිබිල දැවතැටියේ පදිංචි බී.එල්. රණවීර මහත්මයා සහ එම මහත්මියත් වී.ටී. උපනන්ද බොතේජු මහත්මයා සහ කුරුවිට මිල්ලපිටියේ පදිංචි ආර්.එම්.එස්. සුදුමැණිකේ මහත්මිය ඇතුළු පින්වත් පිරිස දායකත්වයේ දරනවා. ඒ පින්වතුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ප්‍රායෝගිකව ප්‍රතිඵල ලැබෙන්නේ සද්ධාව මත පිහිටියොත් විතරයි. සද්ධාව පිරිහිච්ච ශ්‍රාවකයෙකුට බුදුදහමේ ප්‍රායෝගික ප්‍රතිඵලයේ කරා ලං වෙන්න අමාරුයි. සද්ධාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳ, සංඝයා පිළිබඳ තමා තුළ නොසෙල්වෙන ප්‍රසාදයක් හදාගත්තොත් ඒ හදාගත්ත ශ්‍රාවකයාට තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධය කරා යන්න පුළුවන් කියලා මතක් කළේ. සෝතාපට්ටි අංග 4න් 3ක්ම සද්ධාවටනේ සම්බන්ධ. බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. අරියකාන්ත සීලං කියන ඔන්න ඔය අංග 4ට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. ඒවා මූලික වශයෙන් සෝතාපන්න වීම පිණිස වැදගත් වන නිසා ඒවට සෝතාපට්ටි අංග කියලා කියනවා. සෝතාපට්ටි අංග පැත්තෙන් විස්තර වෙන තැන්වලදී යෝනිසෝ මනසිකාරයේද ධම්මානුධම්ම ප්‍රතිපදාවද තමා තුළ ගොඩනැගෙන කාරණත්, බාහිරින් සද්ධර්මයේද කල්යාණ මිත්‍රයාගේ මුණ ගැහිමද කියන කාරණත් සෝතාපට්ටි අංග වලදී කතා බහ කෙරෙන බවක් පේනවා. ඔක්කොම ඇති කරලා දෙන්නේ සද්ධාවයි. ඒ කියන්නේ බාහිරින් කල්යාණ මිත්‍රයා හරහා, බාහිර ඒ කියන්නේ සත්පුරුෂයා හරහා, බාහිරින් සත්පුරුෂයා හරහා ලැබෙන ධර්මයේ තුල තමා තුල යෝනිසෝ මනසිකාරයේ කරමින් ධර්මානුධම්ම ප්‍රතිපදාවට අවතීර්ණේ වෙනවා කියලා කියන්නේ මූලික වශයෙන් සද්ධාවට පැමිණුණා කියන එකයි. හේතුව බාහිර සත්පුරුෂයා හරහා මතුවෙන ධර්මයේ මොකද්ද? බාහිරින් ධර්මයේ හම්බ වෙන්නත් ඕන, කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්නත් ඕන කියලා කතා කළාට බාහිරින් හම්බ වෙන ධර්මයේ මොකද්ද පින්වත්නි? මොකක්ද මේ බාහිරින් හම්බ වෙනවයි කියන ධර්මයේ? ඒ බාහිරින් හම්බ වෙන ධර්මයේ තමයි චතුරාර්ය සත්‍යය. දුකත්, දුකේ සකස් වීමත්, දුකේ නිරෝධයත්, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත්. මෙන්න මේ කාරණා 4 පිළිබඳ විනිවිද යන වැටහීමක් යම් ශ්‍රාවකයෙක් තුල ගොඩනගෙනවා නම්, ප්‍රඥාවෙන් මේක දැනගන්නවා නම්, අන්නේ දැනගැනීම තුලයි සද්ධාව උපදින්නේ. එහෙම නැතු මේ පිළිමේ දිහා බලාගෙන මල් පූජා කිරීම මත නෙමෙයි. එතකොටත් සද්ධාාවක් උපදිනවා. හැබැයි ඒක අර මාර්ග සම්මාදිට්ඨියක් දක්වා උඩුදුවන්න තරම් ප්‍රබල නැහැ. පිළිමේට පහදින එක. ඒක ඵල සම්මාදිට්ඨියක් දක්වා අරන් යන්න තරම් ප්‍රබල නැහැ. ඒ කියන්නේ මේ බුදු පිළිම වහන්සේ තුලින් ඇතිවෙන සද්ධාව
එතනින්ම අර චතුරාර්ය සත්‍ය දැකලා පහදින තැනට තල්ලුව ගණ්ඩයි ඒක උදව් වෙන්නේ. දැන් ඒ කියන්නේ පිළිමයට පහදින එක ඊටාම හොඳ දෙයක්. එතකොට එතනින් උදව්ව ගන්න ඕන අපි මොකටද? එතනින් තල්ලුව ගන්න ඕන දුක දකින්න තැනකට. ඇත්තටම බුදුරජාණන් මොකද්ද කිව්වේ කියලා හොයන තැනකට අපි එතනින් ඒක තල්ලුව ගන්නේ නැතුව අර පිළිමෙටම පැහැදිලා වත් පිළිවෙත් පුද පූජා එක විතරක් ගනුදෙනුව ගෙවුනොත් කාලේ නිකම් මෙහෙම ගෙවුනොත් ඒක අර ඵල සම්මාදිට්ඨියක් වගේ තත්වයකට මෝරන්නේ නැහැ කවදාවත්. මෝරන්නේ නැති බව ලංකාවේ බෞද්ධයෝ දිහා බැලුවම පේනවා ඒක. ඒගොල්ලෝ ඊටාම ස්තරම් විදියට පුද පූජාවත් පිළිවෙත් කරන අය. නමුත් ඒ වත් පිළිවෙත් පුද පූජා කළා කියලා ලොකු දියුණුවක් ධර්ම මාර්ගය තුල ඇත්තේ නැත්තේ එයා දක්ෂ නැහැ. ඇත්තටම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ කියලා එතනම අර චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්මර්ෂණය කිරීමේ කුසලතාවේ නැහැ. එතකොට මේ සම්මර්ෂණය කිරීමේ කුසලතාවයෙන් උපදිනවා තව අලුත් සද්ධාවක්. ඒ සම්මර්ෂණය කිරීමෙන් උපදින සදා ඒක හරීම තීව්‍ර එකක්. ඒක නිකම්ම කතාවක් නෙමෙයි. ඒක අර සම්මර්ෂණ කුසලතාවයෙන් උපදිනවා සද්ධාාවක්. අන්න ඒ සද්ධාවට අපි කියනවා දුක්ඛූප නිසා සද්ධා කියලා. දුක්ඛූප නිසා සද්ධා. දුක දැකලා පැහැදිලා. දුක දැකලා සද්ධාවට ඇවිල්ලා. දුකෙන් අත මිදෙන පිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ වදාලාට පැහැදිලා. ඒකට සද්ධාවට ඇවිල්ලා. අන්න එතනින් පටන් ගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය හොඳට දැන ගැනීම තුළ ඒ කියන්නේ එහෙනම් මේ සෝතාපට්ටි අංගවලදී බාහිරින් ධර්මීය හම්බ වෙන්න ඕන කිව්වේ එක එක පුද්ගල කතා පුද්ගල වර්ණනා සම්බන්ධ පැහැදිලි කිරීමක් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ පණිවිඩය ලෝකයෙන් එළියට එන්න ඕන. මතු වෙන්න ඕන. ඒක මතු නොවුනොත් කවදාවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. දැන් එතකොට මේ විදිහට සද්ධාව ඇති වුණාට පස්සේ යා සද්ධාව හදාගෙන තියෙන්නේ පින්වත්නි මේ ලෝකේ දුක පිළිබඳව යම් වැටහීමකින්. එයාට දුක පිළිබඳ වැටහීම එනකොට දැන් දුක පිළිබඳව වැටහීම කියන එක සාමාන්‍ය ඕන කෙනෙකුට තියෙන්න පුළුවන් නේ. දුක පිළිබඳ වැටහීම. දැන් ලෙඩවීම දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්න ඕනේ නෑනේ. ලෙඩ වෙන එක දුකයි කියලා අපිට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. වයසට යන එක දුකයි කියන එක ආයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනද ඒක දුකයි කියලා කියන්නේ? නෑ. බුදුරජාණන් වහන්සේ උවමනා නෑනි පින්වත්නි මරුණන් පස්සේ ඒක මහා දුකක් කියලා කියන්නේ. ඒක අපිට හොඳටම සංවේදී වෙනවා. දැන් බලන්න මේ ශරීරයේ අභ්‍යන්තර අවයව කපලා කොටලා සැත්කම් කරන වෛද්‍යවරු ඉන්නවා. මේකේ පිට ඔපය නෑ කියලා තේරෙන්නේ නැද්ද ඒ අයට? තේරෙනවා. නමුත් ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. එහෙමනම් මේ දුක අවබෝධ කරනවා කියන එක වෙන කතාවක්. දුක අවබෝධ කිරීමේදී ඒ ශ්‍රාවකයාගේ චින්තනය හැදෙන්නේ කොහොමද? දුක අවබෝධ කිරීමේදී ඒ ශ්‍රාවකයාගේ චින්තනය හැදෙන්නේ පින්වත්නි මෙන්න මේ විදියටයි. දුක අවබෝධ කිරීමේදී ඒ ශ්‍රාවකයාගේ චින්තනය හැදෙන්නේ එයා දැනගන්නවා මේ දුක කියන එක දැන් මොන දුකක් වුණත් විඳින්න වෙන්නේ හිතින්නේ. හිතෙන් තමයි දුක විඳින්න වෙන්නේ. කයෙන් දුක විඳින්න බෑනේ. දැන් අපි තුමු ධන හිසේ අමාරුවක් තියෙනවා. විඳින්නේ කොහෙන්ද? හිතින්. හිත නිද්‍රාවටපත් වෙලා නම් විඳින්න බෑනේ. ඒකනේ අධික වේදනාවෙන් ඉද්දී නිින්දයන්ට බෙහෙත් දෙන්නේ. ඒ වගේම ගොඩාක් අපහසුතාවයෙන් ඉන්නකොට දැන් සමහර ශරීර අභ්‍යන්තර අවයව සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් නම් එතකොට නිර්වින්දනය කළාට පස්සේ එයාගේ කෑලි ටික අයින් කරලා වෙන කෙනෙක්ගේ කෑල්ලක් හරි එකට හයි කරන්න බැරිද? පුළුවන්. එතකොට අපිට එකක් තේරෙනවා මොකක්ද? මේ දුක විඳින්නේ මිනිස්සු හිතින්. දුක විඳින්නේ කයෙන් නෙමෙයි. දුක විඳින්නේ හිතින්. සිතින් තමයි දුක අනුභව කරන්නේ.
එතකොට මේ සිතින් දුක අනුභව කරනවා කියලා කියන්නේ තමන්ගේ හිත තුළ ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා පැහැදිලි කරපු දේ අතර තියෙන ගැඹුර. ඕක ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ලෙඩ වෙන එක දුකයි කියලා හැමෝටම තේරෙනවා. වයසට යෑම දුකයි කියලා තේරෙනවා. නමුත් මේ කතාව කාටවත් තේරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි සංක්ෂිප්තව බැලුවත් පංච උපාදානස්කන්ධයයි දුක. සංක්ෂිප්තව බැලුවොත් පංච උපාදානස්කන්ධයක පහළවීමක් යම් තැනක තියෙනවාද ඒ පංච උපාදානස්කන්ධයේ පහළවීමම තමයි දුක කියලා කියන්නේ. එහෙමනම් පින්වත්නි අපිට එක දෙයක් පේනවා. මොකක්ද පේන්නේ? මේ තමන්ගේ හිත තුල දැන් පංචස්කන්ධයන් පහළ වෙන්නේ තමන්ගේ හිත තුල පින්වත්නි. හිතට අනුව රූපේ යම් වෙනස්කම් වෙනවා තමයි. නමුත් ඒත් හිතේ ක්‍රියාකාරීත්වය තමයි බලපාලා තියෙන්නේ. නාම රූප ධර්මයන්ගේ පහළවීමමයි දුක. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට නාම රූප ධර්මයන්ගේ පහළවීමම දුකයි නං. මොකද මේවා පහළ නොවුනොත් අපිට දුකක් නැහැනේ. නාම රූප ධර්මයන්ගේ පහළවීමක් නැත්නම් අපිට දුකක් නැහැ. නාම රූප ධර්මයන්ගේ පහළවීමෙන් තමයි අපි දුක භුක්ති විඳින්නේ. දැන් කවුරු හරි කෙනෙක් මිය ගිහින් නම් අපි තුමු උදේම මිය ගිහින් කියලා කවුරු හරි කෙනෙක් අපි දන්න කියන කෙනෙක් දැන් මේ වෙනකොට අපි මොකුත් ඒ ගැන වගේ වගක් දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ තාක් කාලයක් අපිට දුකක් නැහැ. නමුත් මරණයේ සංසිද්ධියක් වෙන විදියට මේ වෙලාවට වෙනකොට සිද්ධ වෙලාද නැද්ද? සිද්ධ වෙලා. උදේම මැරිලා තියෙන්නේ. එක්කෝ අපි හිතමු මොකක් හරි අපේ හිතවත්ම කෙනෙක්ගේ අතප්පයක් කැඩිලා ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි වෙලා. අපි සුපුරුදු විදියටම ජීවිතේ ගෙවනවා. මොකද ඒ සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළවීමක් අපිට තවම සිද්ධ වෙලා නැහැ. ස්කන්ධ පංචස්කන්ධ ධර්මයක් පහළ වෙලා නැහැ. ඒ නිසා අපිට මේ දුක එහෙම දුකක් ගැන අපිට අදහසක් නැහැ. හැඬීම් වැළපීම් සෝසුසුම් හිලීම් අපි තුල මේ රූපේ වෙනස් වීම ඇති වෙන්නේ නැහැ. ඔන්න අපිට ඇමතුමක් එනවා. දැන් මේ බණහා ඉදි වුණත් එන්න පුළුවන්. ඇමතුමක් ඇවිල්ලා කියනවා මෙන්න අහවලා ඇක්සිඩන්ට් වුණා ඔයාලගේ පවුලේ කෙනෙක්. එයාට ටිකක් අසාධ්‍යයි කියලා කියනවා. එතකොට අඬාගෙන වැළපීගෙන විශාල අර්බුදයක් ඇති වෙන්නේ නැද්ද? දැන් මේ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේද දැන් නැහැ. එයා තුල නාම රූපයන් පහළ වෙච්ච වෙලාවේ තමයි ඒක තමයි දුක යාගේ. එහෙමනම් මතක තියාගන්න තමන්ගේම හිත තුල ස්කන්ධයන්ගේ පහළ වීමට තමයි දුක කියලා කියන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාලා කොහොමද? මහණෙනි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂිප්තව ගත්තොත් මහණෙනි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්, උපායාස, ප්‍රිය විප්‍රයෝග දුක, අප්‍රිය සම්ප්‍රයෝග දුක යමක් ප්‍රාර්ථනා කරනවද ඒවා නොලැබීමේ දුක යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මහණෙනි මේ කොහොම දුක මේ විදියට කිව්වට මහණෙනි දුක ඔබ විඳින්නේ දුක අනුභව කරන්නේ ඔබේ හිතෙන්. ඔබේ හිත තුල පංචස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් තියනවාද ඒ තාක් කාලයක් පමණයි මහණෙනි දුක පවතින්නේ කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තාක් කාලයක් විතරයි දුක පවතින්නේ කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමනම් අපිට එක දෙයක් පැහැදිලි. ඒ පැහැදිලි වෙච්ච දේ තමයි මේ ස්කන්ධයන්ගේ පහළවීම දුකයි. මෙන්න මෙහෙම කතාවක් බුදුරජාණන් වහන්සේ වදාලා නේද කියලා ඒ දුකට ඒකට තමයි පහදින්නේ. අන්න ඒකට තමයි ওই දුක්ඛූප නිසා සද්දා කියලා කියන්නේ. ඒකට පහදිනවා. ඊට පස්සේ මේ දුකට නෙමෙයි පහදින්නේ. ඉතින් මේ බඳු කතාවක් අදත් හිතා ගන්න බෑනේ ලෝකයේ කෙනෙකුට මෙහෙම එකක්. ඒ වගේම මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා, අවිද්‍යාව නිසා, කර්ම භවය නිසා මේ දුක සකස් වෙච්ච එකක් කියලා බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී දේශනා කළ දුකේ සමුදය පිළිබඳ. අන්න ඒකට යා පහදිනවා. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා. මේ දුක සකස් වෙච්ච දෙයක් නිසා මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා.
මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අන්න ඔය ටිකට යම් කෙනෙක් තුල පැහැදීමක් ඇති වුණොත් ඒක පින්වත්නි කාටවත් හොලවන්න බෑනි. ඒ පැහැදීම තියෙනව නේද? ඒක කාටවත් හොලවන්න බෑ. අන්න ඒකට කියනවා දුක්ඛූප නිසා සද්දා කියලා. ඒක පිළිමේ කෙරෙහි ඇතිවෙච්ච ප්‍රසාදයේ අභිබවා ගියපු එකක්. මහා පුදුම සද්ධාාවක් ඒක. එතකොට යාට උවමනාව ඇති වෙනවා දුකෙන් නිදහස් වීම පිණිස පිළිවෙත් පුරන්න. යාට උවමනාවක් ඇති වෙනවා දුකෙන් නිදහස් වීම පිණිස පිළිවෙත් පූර්ණේ කිරීම පිණිස වැඩපිළිවෙලකට ඒ ශ්‍රාවකයාගේ ජීවිතය අවතීර්ණය වෙනවා. ඒ බඳු ජීවිතයක් ගොඩනගා ගන්නට මේ සද්ධාව ඒකයි බුද්ධ දේශනාව කියන්නේ මහණෙනි මේ සද්ධාව තමයි බීජය කියලා. අර කසී භාරද්වාජ සූත්‍රයේ තියෙන. එයා ආසීසානකොට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒතර එයා බෞද්ධයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දැකලා ඒ කුඹුර වැඩ කර කර හිටපු විශාල පිරිසක් ඉතින් භාග්‍යතුන් වහන්සේ දාන්න ආයේ ගිහින් වඳින්න පටන් ගත්තා. අර මඩ හොදාගෙන වඳින්න මේ මිනිස්සු බැලුවා. මේ අපේ වැඩ බාධාවක් මේ ශ්‍රමණේක් ඇවිල්ලා මෙන්න මේ ශ්‍රමණයාට වන්දනා කරන්න පුරකනවා මිනිස්සු. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ළඟට ගියා. ගිහින් කිව්වා ශ්‍රමණය මම තරුණයි මේ බලන්න මන් දිහා මම දුක් මහන්සියෙන් හම්බ කරගෙන කන මිනිහෙක්. මට කුඹුරක් තියෙනවා, මට බීජ තියෙනවා, මට හීවැල තියෙනවා, මට නගුලක් තියෙනවා. මට ගොඩක් දේවල් තියෙනවා. ගොඩාක් දේවල් මට තියෙනවා. හැබැයි ඔබට එහෙම මොකක්වත් නැති බවයි පේන්නේ. ඔබ හිඟා කකා ඇවිදින පාටයි. ඒත් ඔබ තරුණයි. තරුණයෝ මේ විදියට ඇවිදින එක හොඳ නෑ. තරුණයෙක් මේ විදියට කෑම හොයාගෙන වුණත් තැනින් තැනක් ගානේ ඇවිදින්න ඕනේ නෑ. ඔබ වහන්සේත් වගා කරගෙන කන්න කිව්වා. මේ විදියට පාත්‍රයක් අරන් යන්නේක නුසුදුසුයි කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මමත් වගා කරගෙන කන කෙනෙක් කියලා. ඒතර ආයෙත් බැලුවා හොඳට. එයා තුල අභ්‍යන්තරේ විශාල කැළඹීමක් ඇති වුණා. මොකද මේ ශ්‍රමණයන් වහන්සේ ළඟ වගා කරගෙන කන කෙනෙක්ගේ මුකුත් ලක්ෂණ පේන්නේ නැහැ. හැබැයි කියනවා වගා කරගෙන කනවා කියලා. නමුත් වගා කරගෙන කන මිනිහෙක්ගේ මුකුත් ලක්ෂණ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහනවා ශ්‍රමණය කොහොබ වගා කරන දේවල් කොහෙද ඔබ වගා කරන්නේ? මොනවද ඔබ වගා කරන්නේ? මොනවද ඔබට වගා කරන්න තියෙන්නේ? වගා කරගෙන කන මිනිස්සුන්ගේ හැඩේ ගැන අපි දන්නවා. දැන් ඔබ දන්නවනේ කුඹුරු වැඩ කරන මිනිස්සු දිහා බැලුවම කියන්න බැරිද කුඹුරු වැඩ කරනවා කියලා? පුළුවන්. නමුත් ඔබ දිහා බැලුවම එහෙම කියන්න බෑ. මට හිතෙන්නේ ඔබ දැන් බොරුත් කියන හැඩයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මමත් වගා කරගෙන කන කෙනෙක්. මොනවද වගා කරන්නේ? මම සද්ධාව කියන බීජ වපුරනවා. අන්න බලන්න. සද්ධා බීජං තපෝ උට්ටි පඤ්ඤාමි යුගනංගලං. මම ශ්‍රද්ධාව කියන බීජ වපුරනවා. මම මේක සද්ධා බීජං තපෝ උට්ටි තපසින් තමයි මම මේක තෙත් කරන්නේ. ශික්ෂණයෙන් සීලයෙන්. එහෙනම් සද්ධාවයි සීලයයි දෙක නැත්තම් මොකක්වත් කරගන්න බෑ. දැන් කෙනෙක් කියන්න පුළුවන් සීලය ඕනම නෑ කියලා කියන්නත් පුළුවන්. මම සද්ධාව කියන බීජ වපුරනවා. මම සීලය කියන වැස්සින් තෙමන්නේ. සද්ධා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුගනංගලම්. ප්‍රඥාව කියන නගුලින් තමයි මං කුඹුර හාන්නේ. දැන් ප්‍රඥාව කියන නගුලින් හානකොට දන්න නගුලී ක්‍රියාවලිය තමයි පසේ සාරේ මතු කරන එක උඩට. ඕලාරික විදියට පවතින තන කොටස් පොළොවේ යටට මතු කරලා ඒක පින්වත්නි මඩ සමග මිශ්‍ර කරලා ඒකේ සාරයත් මඩටම එකතු කරලා බලන්න මේ නගුලින් කරන වැඩේ. ඒකේ සාරයත් මඩටම එකතු කරලා මඩ වඩාත් ඵලදායි විදිහට ශාස්ත්‍රීක කරන එක තමයි නගුලින් කරන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා පඤ්ඤාමේ යුගනංගලම්. මම ප්‍රඥාව කියන නගුලෙන් තමයි හාන්නේ.
ප්‍රඥාව කියන නගුලෙන් තමයි හාන්නේ. ඊට පස්සේ මම අමා මහ නිවන කියන අස්වැන්න ගන්නවා කිව්වා. එහෙමනම් මේ සද්ධාව කියන බීජය අර බුදුරජාණන්සේගේ බුදුමුවින් වදාළ දුක පිළිබඳව, දුක්ඛ සමුදය පිළිබඳ, දුක්ඛ නිරෝධය පිළිබඳ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ යම් ශ්‍රාවකයෙක් තුල ඇති වෙනවා නම් ප්‍රසාදයක්, ඒ ප්‍රසාදය පදනම් කරගෙන යම් ශ්‍රාවකයෙක් සද්ධාවට එනවා නම් ඒ සද්ධාවට ආපු ශ්‍රාවකයා ඒක තමයි යාගේ බීජය අමා මහ නිවනේ. නිවනට පත්වීමේ මූල බීජයයි ඒ පවතින්නේ. බීජය. ඒතර මේ අස්සද්දෝ හෝති කියන්නේ ඒක හානාභාගීය ධර්මයක්. ඒ කියන්නේ පිරිහීම හදලා දෙන ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සද්ධාවට ආවොත් ඒ සද්ධාවත් එක්ක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා තුල හිරියොතක් රැකෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පව පිළිකුල් කරන ගතියක්, කාම ඡන්දේ පිළිකුල් කරන ගතියක්. මොකද කාම ඡන්දේ නිසා තමයි ගොඩාක් පව් වෙන්නේ. අකුසලයේ සිද්ධ වෙන්නේ කාම ඡන්දේ නිසා. අපේ අතින් යම් වෙලාවක අකුසලයක් සිද්ධ වෙනවා නම් ඒකේ පදනම තමයි සක්කාය දිට්ඨිය. නමුත් ආසන්නතම සාධකයේ විදියට අපි බැලුවොත් එහෙම අපිට පේන්නේ කාම ඡන්දය. මොකද ලෝකේ කාම ඡන්දය ඇති වුණාම තමයි මිනිස්සු කාම පරිේෂණයකේ දෙන්නේ. කාමයන් හොයන්නේ කාම ඡන්දේ නිසා. කාම ඡන්දේ නිසා මිනිස්සු කාම පරිේෂණයකේ දෙනවා. කාම පරිේෂණයකේ දෙනකොට පරිේෂණයකේ දෙන මිනිසුන්ට තමයි කාම පරිදාහයක් උපදින්නේ. කාමයේ පිළිවෙන් දැවිල්ලක් හට ගන්නවා. ඒ දැවිල්ලත් එක්ක හොයනවා. ඊට පස්සේ හොයනේවා Tamanගේ වසඟේ පවත්ව ගන්න ගිහින් පින්වත්නි. දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විවාද, තුවන් තුවන් පේසුඤ්ඤ මුසා ඔද කියලා ওই දිගට වාක්‍යයක් තියෙන්නේ. එයා දඩු මුගුරු ගන්නවා, අවි ආයුධ ගන්නවා, කලකෝලහල කරනවා, තුවන් තුවන් පේස් නුඹ කියලා තෝතෝ කියලා බැන ගන්නවා. නොයේක් සිතින් කයින් වචනින් පාප කර්ම කෙරෙන්නේ කාමච්ඡන්දේ නිසායි. එහෙමනම් එයා දන්නව අර සද්ධාවට ආවට පස්සේ මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු දුක ගැනත් දුකේ නිදහස් වීම ගැනත් ඒකට පිළිවෙතක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් දන්න ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ක්‍රමානුකූලව ශක්තිමත් වෙනකොට ඒ ශක්තිමත් භාවය තුල ප්‍රායෝගිකව ප්‍රතිඵල හදා ගන්නවා නම් ඒ ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න ශ්‍රාවකයාට විශාල යහපතක් වෙනවා. ඒ යහපත තමයි පින්වත්නි එයාට මේ නීවරණ ධර්මයන් මැඩ පැවැත්වීමේ කුසලතාවය මතුවෙනවා. එයා නීවරණ පිළිකුල් කරනවා. නීවරණ වලට ලැජ්ජාවටපත් වෙනවා ඒවා උපදීම ගැන. මේ හිත කෙලෙස් වලින් බර වෙනවා නීවරණ වලට Tamanගේ හිත යට වුණොත් කියලා එයා දැනගන්නවා. ඒ දැනගන්නකොටම ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි අල්පශ්‍රුත භාවයේ පිරිහී යනවා. අල්පශ්‍රුත භාවය කියලා කියන්නේ දැන් බුද්ධ ශාසනයේ දායාදයේ තියෙන බහුශ්‍රුත ශ්‍රාවකයාට. බහුශ්‍රුත කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනාට. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කියන්නේ විද්‍යාවක් දන්න, ගණිත ශාස්ත්‍රයක් දන්න, තාක්ෂණය ගැනත් දන්න. එහෙම එකක් නෙමෙයි. බහුශ්‍රුතයි කියලා කියන්නේ බහුශ්‍රුත කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් මේ නිර්වාණගාමී මාර්ගයේදී බහුශ්‍රුත විය යුත්තේ කවරකින්ද? පටිච්ච සමුප්පාද ධර්මීය පිළිබඳ බහුශ්‍රුත වෙන්න. වෙන මොනවා ගැන බහුශ්‍රුත වුණත් අවබෝධය කරා යන්න බෑ. අද ඉඳලා හොඳට පටිච්ච සමුප්පාදේ මුල ඉඳලා අගටයි අග ඉඳලා මුලටයි ඉගෙන ගන්නට ඒ බහුශ්‍රුත භාවයේම ප්‍රමාණවත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ශක්තිමත් වෙන තැනකට තල්ලු කරන්න. මොකද අපේ න්‍යාය තමයි හේතුඵල ධම. න්‍යායක් විදියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ හේතුඵල දහමක්. එතකොට හේතුඵල දහම ඔස්සේ විමසන එක තමයි අපේ බෞද්ධ චින්තනයේ වඩා පළල් චින්තනයක් බවට පත් කරන්නේ. පුද්ගලයාගේ චින්තනය හරි පටුයි. ඒ පටුයි කියන්නේ එක්ක යා හිතන්නේ දෙවියෝ මොකක් හරි කරා කියලා. එක්ක හිතනවා කේන්දරේ මොකක් හරි අවුලක් කියලා. එක්ක හිතනවා දෙවියන් කෝප වෙලා කියලා. එක්ක හිතනවා සෙනසුරු ප්‍රශ්නයක් කියලා. ඒක පටු චින්තනයේට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්මාදිට්ඨිය උපදින්න බලපාන ප්‍රධාන එකක් තමයි කියනවා අප්‍රමාණ චේතසා ප්‍රමාණ නොකල චේතනාව.
යෝනිසෝ මනසිකාර. ඔන්න ඔය දෙක තිබ්බොත් එයා නිවන කරාම සේන්දු වෙනවා කියනවා. බලන්න එතන තියෙනවා මොකද්ද? අප්‍රමාණ චේතනා. ප්‍රමාණ නොකල චේතනාවක් තියෙනවා. ඒ කියන්නේ බහුසුරුත භාවය ගැනයි. ඒතර බහුසුරුත වෙනවා කියලා බෝධි පූජායි, බුද්ධ පූජායි, වත් පිළිවෙත් ඔක්කොම තියෙනේවා කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ඒවත් මතක තියාගත්තට වරදක් නැහැ. පිරිත් පොතම කටපාඩම් කරලා හරියන්නේ නැහැ. පිරිත් සූත්‍ර කීපයක් කටපාඩම් තිබ්බම හොඳයි. හැබැයි පිරිත් පොතම කටපාඩම් කරගෙන මම දැන් මේවා මතක තියාගෙන හොඳට කටපාඩම් කරගන්න ඕන කියලා වැඩක් නැහැ. ලොකු යහපතක් වෙන්නේ නැහැ. නිතර සජ්ජායනා කරන්න පුළුවන් පිරිත් සූත්‍ර කීපයක් මතක තියාගත්තම් ප්‍රමාණවත්. බහුසුරුත භාවය කියන්නේ ඕකට නෙමෙයි. බහුසුරුත භාවය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය ගැන හොඳට බහුසුරුත වෙනවා. බොහෝ ඇසූපිරූ තැන් ඇති කෙනෙක් වෙනවා. එයා දැනගන්නවා ජරා මරණ දුක කොහොමද ඉපදීම නිසා ඇති වෙන්නේ? ඉපදීම කොහොමද සකස් වෙන්නේ? ඉපදීමට කොහොමද භවය උදව් වෙන්නේ? විපාක පිණිස කර්මී කොහොමද උපත හදලා දෙන්නේ? කර්ම සකස් වෙන්නේ උපාදානයේ නිසා නම් කොහොමද කර්ම සකස් වෙන්නේ? උපාදානීය වෙන්නේ තණ්හාව නිසා නම් කොහොමද තණ්හාව පවතින්නේ? තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා නම් වේදනාපච්චය තණ්හා නම් කොහොමද වේදනාව නිසා තණ්හාව හේතු වෙලා වේදනාව තණ්හාවට හේතු වෙලා කොහොමද තණ්හාව උපද්දවලා දෙන්නේ? වේදනාව කියන එක ස්පර්ශය නිසා ඇති වෙනවා නම් පස්සපච්චය වේදනා නම් කොහොමද ස්පර්ශ වෙන්නේ? ස්පර්ශය ඇති වෙන්නේ ආයතන වල නම් සලායතන වල නම් කොහොමද ආයතන වල ස්පර්ශ වෙන්නේ? ආයතනික ක්‍රියාවලිය තුල කොහොමද නාම රූප ධර්මයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ? නාම රූප ධර්මයන්ගේ පහළවීම විඥානයක් බැස ගැනීම ගැන තුල සිද්ධ වෙනවා නම් කොහොමද විඥානයක් බැසගන්නේ? විඥානයක් බැස ගැනීම තුල සංකාරගත වෙන්නේ කොහොමද පුද්ගල චින්තනය? සංස්කාරයේ කොහොමද අවිද්‍යාව නිසා සකස් වෙන්නේ? මෙන්න මේ විදියට හේතුඵල සහිතව හොදට විමසා බැලීමේ බහුසුරුතභාවය තිබ්බොත් ඒක ඇති පින්වත්නි අවබෝධය කරා යන්න ගොඩාක් දේවල් ඕනේ. දැන් බලන්න එක තැනක තියෙනවා අර අස්සජී මහරහතන් වහන්සේ පස්වග මහණුන්ගෙන් එක්කෙනෙක්. අස්සජී මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව්වට තමයි උපතිස්ස පිරිවැජියා පහදින්නේ. උපතිස්ස කියන්නේ කවුද? ඔව් සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ගිහි කාලේ ජීවිතේ. උපතිස්ස පිරිවැජියා පැහැදිලා උපතිස්ස පස්සෙන් ගියානේ මේ අර ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් අස්සජී හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් ගියා. උන්වහන්සේගේ පිටිපස්සෙන් හිමීට ගියා. එකපාරම මේ මාර්ගය හරස් කරලා කතා කරේ නෑ. දැන් ඉන්න මිනිස්සු එහෙමනේ නේද? දැන් මොකක් හරි අහන්න වුණොත් එහෙම එයා ඒ තැනක් නොතැනක් බලන්නේ. දවස් අපිට සමහර දුරකථන ඇමතුම් වෙනවා. ඒගොල්ලෝ කොහෙද ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ කතා කරන්න පුළුවන්. ඒ මොකක්වත් නැහැ. Taman කවුද කියලාවත් කියන්නේ නැහැ. එයා ඉක්මනට එයාගේ කතාව කියාගෙන යනවා. දැන් ඒ කාලේ මිනිස්සු හරීම සංයමයකින් තමයි සත්‍ය ගවේෂණය කළේ. දැන් බලන්න ඒ කාලේ උපතිස්ස පිරිවැජියා එකපාරම මාර්ගය අරස් කරලා ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ බොහොම ප්‍රසන්නයි ඉරියව්. ඔබ වහන්සේගේ ගුරුවරයා එහෙම අහන්නේ නැහැ. උන්වහන්සේ වඩිනවා පිටිපස්සෙන් යනවා. ඊට පස්සේ උන්වහන්සේ එක තැනක ගහක් මුල වැඩ ඉන්නවා. පිණ්ඩපාතේ වළඳනවා. ඔක්කොම බලාගෙන වළඳලා විවේකයෙන් ඉන්නකොට තමයි හිමීට කිට්ටු උනේ. කිට්ටු වෙලා ඇහුවා ඔබ වහන්සේ කාගේ ධර්මයටද ප්‍රිය කරන්නේ? හැබැයිටම ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? පුළුවන් ද ඔබ වහන්සේට මට ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා පොඩ්ඩක් කියන්න? ඔබ වහන්සේට නම් හොඳ ගුරුවරයෙක් ලැබිලා හැඩයි. කවුද ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා? මොන වගේ මතවාදයක්ද උන්වහන්සේ දරන්නේ? මේ මානකොට මේ අස්සජී මහරහතන් වහන්සේ කියනවා මම ගොඩාක් දන්නේ ඒ ගැන කියන්න. දැන් මේ රහතන් වහන්සේ නමක් කියන්නේ. මම ගොඩාක් දේවල් එහෙම කියන්න දන්නේ. හැබැයි මට උන්වහන්සේගේ මතවාදය ගැන කියන්න පුළුවන්. මොකද්ද මතවාදය?
යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. හේතුන් නිසා හටගත්ත දෙයක් තියෙනවා නම් ඒ හේතුන් නිසා හටගත්ත දේවල් තමයි හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. ඒ හේතුව නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියලා තමයි මේ බුදුරජාණන් වදාළේ. අන්න එහෙම කියනකොට යා සෝවාන් වෙලා තියෙනවනේ. එහෙමනම් මතක තියාගන්න මේ බහුසුතෝ හෝති කියන්නේ ගොඩාක් දේවල් දැනගන්න එකට නෙමෙයි. හේතුඵල වාදයේ පිළිබඳ හේතුඵල න්‍යාය පිළිබඳ මොකද අර ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන පදනම හොද්දට විමසන්න ඕන. පටිච්ච සමුප්පාදයේ බොහොම ඉහළින් ඉගෙන ගන්නකොට ඒ පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගත්ත තැනක යාගේ දුක නිමා වෙන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදය ඉගෙන ගත්ත තැනක. ඒ පටිච්ච සමුප්පාදය ඉගෙන ගත්තේ නැත්නම් පින්වත්නි වෙන මොන වගේන් බහුසුරුතු උනත් වැඩක් නැහැ. අභිධර්මයේ ඉගෙන ගත්තත්, භාවනාව ගැන ඉගෙන ගත්තත් මොනවා කළත් වැඩක් නැහැ. අර පටිච්ච සමුප්පාද පදනම ගැන යාට බහුසුරුතභාවයක් නැත්තම්. දැන් මේවා අලුත් අර්ථ දැක්වීමක් වගේ පෙනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ බදාලා අදහස එහයි. එතකොට දැන් කවි ගාථා පූජාවලට අයිති දේවල් ඊට පස්සේ පිරිත් සූත්‍ර මේවා ඔක්කොම ඊට වඩා පහලින් තියෙන ඒවා ටිකක්. බහුශ්‍රුත විය යුත්තේ පටිච්ච සමුප්පාදයේ තුලයි. යම් ශ්‍රාවකෙක් පටිච්ච සමුප්පාදයේ තුල බහුශ්‍රුත වුණොත් ඒ බහුශ්‍රුත භාවයේ නිසා පින්වත්නි ඒ ධර්මයේ තුල කුසීත භාවයේ පිරිහි යනවා. ඒකට අපි ධර්මයේ කියන්නේ පින්වත්නි ආරද්ධ විරියෝ හෝති කියලා. ආරද්ධ වීරිය වැඩෙන්න පටන් ගන්නවා. ආරද්ධ වීරිය කියන්නේ මොකද්ද? ආරද්ධ වීරිය කියලා කියන්නේ ඇරඹූ වීරිය කියන එකයි. වීරිය ආරම්භ කරලා. කවද්ද? දැන් ආරම්භ කරලා. එතකොට ආරද්ධ වීරියට උදව් කරන්නේ පින්වත්නි බහුශ්‍රුත භාවයයි. හේතුඵල සහිතව ගැළපිලා තියෙනවා. මේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්මයි. හේතුව නිරුද්ධ කළොත් ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියලා දැනගත්තොත් හේතුව නිරුද්ධ කරලා ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියලා දැනගත්තොත් ඒ දැනගත්ත ශ්‍රාවකයාට පින්වත්නි හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වී යනවා කියන කාරණේ දැනගත්තොත් ඒ දැනගත්ත ශ්‍රාවකයා තුල දන්නවා මම මගේ උත්සාහයෙන් වීරියෙන් අප්‍රමාදීව ධර්මයේ දියුණු කිරීමෙන් මට මේ හේතුන් නිසා හටගන්න ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියලා. අන්න එතන තමයි ආරද්ධ වීරිය එන්නේ. නැත්තම් පටිච්ච සමුප්පන්න කුසලතාවේ නෑ. මේක අදිච්ච සමුප්පන්නයි කියලා තේරුණා. අදිච්ච සමුප්පන්නයි කියන්නේ ඉබේ හටගත්තා කියන එක. එක්ක මේක දෙවියෝ හැදුවා කියලා හිතුවොත් එයා තුල ආරද්ධ වීරිය මතුවෙන්නේ. බලන්න මේව එකට එකට ගැලපෙනවා. ආරද්ධ වීරිය මතුවෙන්නේ නැහැ. මොකද දෙවියෝ කරා නම් මම මොනවා කරන්නද වගේ නිකන් පස්සට යන්න පුළුවන්. ඉබේ හටගත්තා නම් ඉතින් මම මොනවා කරන්නද මේවා ඉබේනේ හටගෙන තියෙන්නේ. අදිච්ච සමුප්පන්නයි නම් මම මොනවා කරන්නද කියලා පිටිපස්සට යනවා. පටිච්ච සමුප්පන්නව දැනගත්තට පස්සේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්. එතකොට මේ හේතුව කොහොමද හැදෙන්නේ කියලා දැන් දන්නවා. කොහොමද? අවිද්‍යාව නිසා සංස්කාර කර පින් කරන්නේ අවිද්‍යාවට පින්වත්නි. අවිජ්ජා පත්‍ය පුඤ්ඤාභි සංඛාරා. පින් කර ඉන්නේ අවිද්‍යාවටමයි. පිනවත් අභිනන්දනය කරන්නේ නැති කෙනාට තමයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. මොකද පින් කළත් භවයේම නෙමෙයිද පැනවෙන්නේ. පින් කරා කියලා භවයෙන් නිදහස් වෙනවද? නෑ. වඩා හොඳ තැනක භවයේ සකස් වෙනවා. වඩා හොඳ තැනකද නරක තැනකද කොතන භවයේ සකස් වුණත් භවයේ සකස් වෙන්නේ යම් තැනකද ඒක දුකයි පින්වත්නි. ඒක දුකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පිනවත් ඕනෑවට වඩා අභිනන්දනය කළේ නෑ. මොකද පින නිසාත් යම් තැනක භවයේම නම් පැනවෙන්නේ භවයේ පැනවීම අනතුරුදායකයි. භවයේ පැනවීම හානියක්. ඒ නිසා භවයේ නොපැනවෙන තැනකටයි බුදුරජාණන් ඒකනේ පින කරලා යන සුගති ලෝකේ නෙමෙයි. ධ්‍යාන දියුණු කරලා යන බඹ ලෝකේවත් වර්ණනා කළේ නෑනේ. ඒකෙත් සාරයක් තියෙනවා නම් කවදාවත් උන්වහන්සේ තනියෙන් අවබෝධය හොයාගෙන යන්නේ ඇයි? අෂ්ට සමාපatti මේ කාලේ හිටිය අයගෙන් උපදවාගෙනයි හිටියේ. උනස් දැනගත්ත මේකෙත් කිසිම සාරයක් නැහැ කියලා.
මේකෙන් ලැබෙන්න පුළුවන් ඉහළම සාරය තමයි බ්‍රහ්ම ලෝකේ ඉපදෙන එක. බ්‍රහ්ම ලෝකයක් අනිත්‍ය වෙන එකක්. එහෙමනම් එතනත් සාරේ නෑ කියලා දැනගෙන හේතුන් නිසා සකස් වෙච්ච ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියන පදනම මත පීඨා තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මීය මතු කළේ. අන්න ඒක මතු වෙනකොට එයාට තේරෙනවා මම විසින් මේ ධර්මයේ දියුණු කළ යුතුයි. අන්න එතන ආරද්ධ වීරිය මතු වෙනවා. මොකක්ද දියුණු කළේ? එතකොට වීරිය කියනකොට ධර්මීය කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරියනේ. මොනවද සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ? උපන් කුසලය දියුණු කරනවා. නූපන් කුසලය උපද්දවනවා. උපන් අකුසලය දුරු කරනවා. නූපන් අකුසලය නූපදිනවා. නූපද වීම පිණිස මේ වීරිය කරනවා. ඔන්න ඕකට කියනවා මොකද්ද? සම්මා වායාමය කියලා. මොකක්ද මේ උපන් කුසලයේ නූපන් කුසලයේ? උපන් කුසලයේ කියන්නේ අපි සාංගික දාන දීලා තියෙනවා, කටින පිංකම් කරලා තියෙනවා, අෂ්ට පරික්කාර පූජා කරලා තියෙනවා. ඕවද? නෑ. මේ මොහොතේ උපන් කුසලයේ තමයි සම්මා දිට්ඨිය. ඒක උපදිලා දැන්. ඒ කුසලයට පිරිහෙන්න දෙන්නේ නැහැ. බහුශ්‍රුත භාවයේ නැත්තම් දැන් මේ කුසලෙ ඉපදිලා. කුසල් කියන්නේ පින්වත්නි අටමහා කුසල්ම නෙමෙයි. අටමහා කුසල් කියන්නේ මොනවද? කටින චීවර පූජාව, අටපිරිකර ඕවා නේද අටමහා කුසල් කියන්නේ. පින්වත්නි අටමහා කුසල් කියන එක මේ පස්සේ කාලේ ස්වාමීන් වහන්සේලා හදාගත්ත එකක්. ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන වැදගත්ම පින්කම් ටික පිළිවෙලට පෙළ ගැස්සුවා. ඒක නරක නෑ. ත්‍රිපිටකයේ කොහෙවත් නෑ අටමහා කුසල් කියලා එකක්. ත්‍රිපිටකයේ කොහෙවත්ම නෑ අටමහා කුසල් කියලා එකක්. ත්‍රිපිටකයේ අටමහා කුසල් කියලා නිකන් හරි හිතන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ මාර්ග 4යි ඵල 4යි විතරයි. ඒකට සමාන කරන්න මොකද්ද ලෝකේ තියෙන කුසලය? මාර්ගං සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග 4ටයි ඵල 4ටයි සමාන කරන්න පුළුවන් ලෝකේ මොකද්ද කුසලය? මොකක්වත් නැහැ. අර එදිනෙදා මිනිසුන්ට වඩා ඵලදායී ලෙස කුසලයේ මතු කරගන්න ඒ කාලේ දැන උගත් ධර්මදර විනයදර බහුශ්‍රුත ධර්මානුධම්ම පටිපන්න සංඝයා විසින් පෙළ ගැස්සුවා කුසලයේ කියලා එකක්. ඒක නරක නෑ. හැබැයි පින්වත්නි මෙතන කුසලයේ ගැඹුරින් විමසනකොට අපට තේරෙනවා විදර්ශනාසිත ඉපදිලා නැත්තම් ඒක නූපන් කුසලයක්. විදර්ශනාසිත උපදිලා නැත්තම් ඒක නූපන් කුසලයක්. සෝතාපන්න මාර්ගයේ ඉන්නවා ඵලයේ ඉපදිලා නැත්තම් ඒක ඉපදිලා නැති කුසලයක්. සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි වීම නූපන් කුසලයක්. සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වීම නූපන් කුසලයක්. අනාගාමි ශ්‍රාවකයාට අරහත් වේ කියන්නේ නූපන් කුසලය. අන්න ඕවටයි නූපන් කුසල් කියන්නේ. බොජ්ජංග ධර්ම ඉපදී නැත්තම් ඒවා නූපන් කුසල්. ඒවා උපද්දව ගන්න ඕන. අන්න සම්මා වායාමයේ හැදෙනවා. ආරද්ධ වීරිය හැදෙනවා. එතකොට ඒවා උපද්දව ගන්න අපි තුල වීරිය ඇති වෙනකොට ඒවා උපද්දව ගන්න මහන්සි වෙන ශ්‍රාවකයා තුල උපන් අකුසලයක් දුරු කරනවා. මොනවද උපන් අකුසලය? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුජ, විචිකිච්ඡා. මෙන්න මේවා තමයි උපන් අකුසල්. මේවා උපදින්න දෙන්නේ නැහැ. ඒවා නූපන් අකුසල්. ඕකට තමයි කියන්නේ සම්මා වායාමී කියලා. ඔන්න ඕක තිබ්බොත් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ. ඇත්තටම ඕක නැත්තම් මොකක්වත් කරගන්න බෑ. සම්මා වායාමී කියන්නේ මේ වීරිය කරනවා, කුසලයට වීරිය කරනවා කියනකොට මේ දානයට වීරිය කරනවා, බණහඬ වීරිය කරනවා ඕවම නෙමෙයි. ඒවත් කුසලයට අනුග්‍රහ පිණිස පවතින්නේ නැහැ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. ඒවයිත් උපකාරයක් හරියට තියෙනවා පින්වත්නි. ඒතො නූපන් කුසලයේ කවරක්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට පින්වත්නි ඒ විදියට ඒ පුද්ගලයා තුල ආරද්ධ වීරිය ඇති වෙනකොට එයා තුල ගොඩ නැගෙන්නේ උපට්ඨිත සතිච. උපට්ඨිත සතිච. මුට්ට සතිච නෙමෙයි. උපට්ඨිත සතිච කියන්නේ මොකද්ද? උපට්ඨිත සතිච කියලා කියන්නේ හොඳට සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. කවරක් පිළිබඳවද?
කය පිළිබඳව, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, සිතේ උපදින ධර්මයන් පිළිබඳ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. අන්න ඒක තමයි පුද්ගලයා තුල ප්‍රඥාව හදලා දෙන්නේ. මොකද මේ ඇහෙන් ලෝකයේ ඇත්තටම දකින්න බෑ. ඇහෙන් දකින්න ලෝකයේ තුල අපි මුලා වෙලා ඉන්නේ. ඒ මුලාව ගලවන්නේ උපට්ඨිත සතිච සිහිය පිහිටුවා ගත්ත තැනයි. උපට්ඨිත සතිච කියන එක අනිත් පැත්තේ වචනේ මොකද්ද දන්නවද? මොකද්ද? මුට්ටස් සතිච. මුට්ටස් සතිච කියන්නේ සිහි මුලා වෙලා. ඒ කියන්නේ අපි තුල සිහි මුලා වෙච්ච බවක් තියෙන නිසා තමයි ඒ සිහි මුලාව නිසා ඇස ඉදිරියට එන රූපයට අපිට පුළුවන් අපිව අඬවන්න පුළුවන්. ඇහැ ඉදිරියට එන රූපයට පුළුවන් අපිව අඬවන්න. කන ඉදිරියට එන ශබ්දයට පුළුවන් අපිව අඬවන්න. ඇයි? මුට්ටස් සතිච සිහි මුලා වෙලා එළියේ රූපේ ගැන. එළියේ රූපේ ගැන සිහි මුලා වෙලා නිසා තමයි අපි එළියේ රූපේ නිසා එක්ක රාගය හදා ගන්නවා අපේ හිතේ, එක්ක ද්වේෂය හදා ගන්නවා. මේ එළියේ තියෙන රූපයකට පුළුවන් පින්වත්නි අපේ ඇතුලේ රාගය හදන්න. එච්චරට අපි ලෝකේ අල්ලගෙන තියෙන මුලාවෙන්. ඇතුලේ දෙයක් නිසා නම් කමක් නැහැ. ඒක තවත් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. මේ එළියේ රූපයකට පුළුවන් ඔබ අඬවන්නත් ඔබ සනසන්නත්. එහෙනම් ඔබ තුල පවතිනවා බරපතල මුලාවක්. ඒ මුට්ටස් සතිච සිහි මුලා වෙලා. ඒකට අපි මෝහය කියනවා. රාගයයි ද්වේෂය දෙකම ඇති වෙන්නේ මෝහය නිසා, මුලා වෙලා. ඇසින් දකින්න රූපයේ කෙරෙහි ඇලීම සහ ගැටීම ඇති වෙන්නේ මුලා වීම නිසා. ඒක අයින් කරලා දෙන්නේ උපට්ඨිත සතිච සතිමත් භාවය. කවරක් ගැනද? සතිපට්ඨානෙ පිහිටවා ගන්න එක. කවරකද? සතර සතිපට්ඨානෙ තුල. ඒ නිසා සතර සතිපට්ඨාන ගැන අපි වෙනම දේශනාත් කරලා තියෙනවා. එතකොට සතිමත් භාවය, උපට්ඨිත සතිච කියන ස්වභාවය ඇති වුණාට පස්සේ පඤ්ඤවතානෝ ප්‍රඥාවන්ත භාවයෙම මතුවෙනවා. මේ ප්‍රඥාවේ උච්චතම අවස්ථාව විදියට තමයි අරහත්ත්වයේ හම්බ වෙන්නේ. ප්‍රඥාවේ කූට ප්‍රාප්තිය විදියට තමයි අරහත්ත්වයේ ලැබෙන්නේ. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, ජීවිතාවබෝධය කරා යන ලස්සන පාරක් සද්ධාවෙන් පටන් අරගෙන ඒ සද්ධාව දියුණු කරගෙන යනකොට හිරියොතප් හොඳට රැකීගෙන ඒවා රැකෙනකොට බහුශ්‍රෘත භාවයේ තමා තුළම ඇති වෙලා පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ඒ බහුශ්‍රෘත භාවයත් එක්කම ආරද්ධ වීරිය ඇති වෙලා කුසලයේ පිළිබඳ අරහත්වේ නම් වූ පූර්ණ කුසලයේ උපදවා ගැනීමට මෙහා පැත්තේ තියෙන විවිධ කුසල් වැඩෙන්න පටන් අරගෙන උපට්ඨිත සතිච සතිපට්ඨානෙ තුල සිය පීඨවාගෙන ඉන්නකොට මුලාවෙන් ලෝකේ අල්ලන්නේ නැතුව එයා තුල විනිවිද යන ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒකටම තමයි ධම්මවිජේ බොජ්ජංගය කියලා කියන්නේ. ඒක වැඩෙනකොට හිත තුල සංකාර උපේක්ෂාවක් හට ගන්නවා. ඒ සංකාර උපේක්ෂාවට කියනවා අරහත්ත්වය කියලා. ඕක තමයි අරහත්ත්වයට යන පාර. ඔකට ගොඩාක් දේශනා වුවමනක් නැහැ. ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකෙනෙකුට අද මේ කියපු බණත් ඕන නම් ඇති. ඒ බණ විතරක්ම ජීවිතේට පුහුණු කළත් අවබෝධය කරා යන්න බැරි කමක් නැහැ. හැම දේශනාවක්ම නිවන කුළු ගැන්වෙන විදියටයි අපගේ ශාස්ත්‍රූ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිතාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන